ගරු කතානායකතුමනි, මෙරට සම්පූර්ණ ශ්‍රම බලකායන් 25% පමණ පිරිසකගේ ප්‍රධාන ජීවනෝපාය මෙන්ම දළදේශීය නිෂ්පාදිතෙන් 7%ක දායකත්වයක් දක්වනු ලබන්නේ කෘෂි කර්මාන්තයයි. රටේ සමස්ත ඉඩම් ප්‍රමාණයෙන් හෙක්ටයාර් මිලියන 2.4ක් පමණ කෘෂි කර්මාන්තය සඳහා භාවිතා කළ අතර ඒ අනුව 2010 වර්ෂය වන විට රට සහලින් ස්වයං පෝෂිත කිරීමට ගොවි පරපුර සමත්ව තිබුණා. ඒ සඳහා ගොවීන් පමණක් නොව කෘෂි විද්‍යාඥයින් කෘෂි පර්යේෂකයින් මගින් ලැබුණු දායකත්වය අතිමහත්. ඔවුන්ගේ එම කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙන් 2019 වසරේදී ලෝක ආහාර සුරක්ෂිතතා දර්ශකයේ 66 වන ස්ථානයේ මෙරටට හිමි වුණා. නමුත් වත්මන් ආණ්ඩුව කෘෂි කර්මාන්තයේ වෙනුවෙන් භාවිතා කළ රසායනික පොහොර ෂණිකව තහනම් කිරීම හේතුවෙන් වැවිලි භෝග ඇතුළු සමස්ත කෘෂි කර්මාන්තයම මේ වන විට බරපතල අර්බුදයකට ලක්කොට තිබේ. විශේෂයෙන්ම රටක් වසංගත තත්ත්වෙන් මිදීමෙන් අනතුරුව සාගතයක් ඇති නොවීමට නම් ආහාර සුරක්ෂිත භාවය සම්බන්ධයෙන් ප්‍රධාන අවධානයක් යොමු කිරීම අනිවාර්ය තත්ත්වයක් වෙනවා. ඒ කෙසේ වෙතත් රටක කෘෂි කර්මාන්තය පිළිබඳව මෙවැනි බරපතල තීරණයකට යොමු වීමට ප්‍රථමයෙන් ඒ පිළිබඳව විශේෂඥ උපදෙස් පූර්වාදර්ශ සහ ප්‍රමාණවත් පර්යේෂණ සිදු වීද යන්න පිළිබඳව ගැඹුරින් සලකා බැලිය යුතු වෙනවා. ගරු කතානායකතුමනි, ඒ විද්‍යාත්මක කරුණු මත පදනම් වූ තීරණයක් මිස හුදු දේශපාලන තීන්දුවක් ලෙස සිදු නොවිය යුතුයි. මන්ද රජයේ කුමන තීරණයකට එළඹුණද එහි ප්‍රතිඵල රටේ ආහාර සුරක්ෂිත භාවය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති නොකළ යුතුයි. රසායනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ගත් මෙම අවිද්‍යාත්මක මිත්‍යා දෘෂ්ටික සහ අත්නෝමතික තීරණය රටේ තීරණාත්මක ශේෂ්ත්‍ර කිහිපයක් කෙරෙහි බරපතල ලෙස බලපෑම් ඇති කර තිබෙනවා. වැඩිවන ජනගහනයට සාපේක්ෂව අවම වශයෙන් 100% ආහාර නිෂ්පාදනයේ වාර්ෂික වර්ධනයක් ශ්‍රී ලංකාව තුළ සිදුවිය යුතුයි. කෙසේ වෙතත් බතලේගොඩ වී පර්යේෂණ ආයතනය සියලු තාක්ෂණික ප්‍රමිතීන්ට යටත්ව සිදු කරනු ලැබූ කාබනික වගාවේදී අස්වැන්න 21%ත් 30%ත් අතර ප්‍රමාණයක් අඩුවන බව පෙන්වා දී තිබෙනවා. එසේ වන්නේ නම් වගාව සම්පූර්ණයෙන්ම කාබනික පොහොර මත පමණක් සිදු කිරීම යන්න ඉදිරියේ එළඹෙන අතිශය භයංකාර ආහාර හිඟයක පෙර නිමිත්තක් වෙනවා. දෙවැනි කරුණ වනුයේ වී වගාවට අමතරව තේ රබර් පොල් වගාවන් එළවලු සහ පළතුරු මෙන්ම වෙනත් ශ්‍රේෂ්ඨ භෝග වගාවන්ගේ අස්වැන්න හා ප්‍රමිතිය අඩුවීමේ අවදානමක් ඇතිවීම. එහි ප්‍රතිඵලයක් ලෙස වසර 100 ගණනක් තිස්සේ රැකගත් සිලෝන් ටී නාමය ලෝක වෙළඳ පොලෙන් නිවත්ව යාමත්, කුරුඳු ඇතුළු අනෙකුත් අපනයන භෝග සඳහා ඇති කීර්ති නාමය විනාශ වී යාමත් සිදුවීම නොවැළැක්විය හැකි වෙනවා. ගරු කතානායකතුමනි, තවද අඩුවන අස්වැන්න නිසා වීමෝල් හිමියන් කර්මාන්තකරුවන් සැපයුම්කරුවන් ඇතුළු අනෙකුත් කෘෂි කර්මාන්තය හා බැඳි ව්‍යාපාර ශේෂ්ත්‍ර රසක්ද අනතුරේ වැටී තිබෙනවා. අවසානයේ මෙම සියලු බර පාරිභෝගිකයා මත පැටවෙන අතර එය බොහෝ විට අතමිට මුදල් තිබුණද සලාක ක්‍රමයට ආහාර සොයා යාමක් දක්වා වර්ධනය විය හැකි වෙනවා. එමෙන්ම දේශීයව ප්‍රමාණවත් ආහාර සැපයීමක් නොමැති වූ විට සහල් හා එළවලු ඇතුළු අනෙකුත් භෝග ද්‍රව්‍යයන් විදේශීය රටවලින් ආනයනය කිරීමට සිදු වෙනවා. එහිදී ආනයනික ආහාර ද්‍රව්‍යවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකි අතර එය උග්‍ර විදේශ විනිමය අර්බුදයකටද මුලපිරීමක් වෙනවා. මෙම සියලු කරුණු වලට අමතරව රජයේ මෙම අමනෝඥ තීරණය නිසා තවත් වඩාත් භයානක අනතුරු දෙකකට මෙරට මුහුණ දෙමින් සිටිනවා. එනම් සියලු ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අවභාවිතා කරමින් කාබනික උන්මාදය හරහා නව ව්‍යාපාර පැලැන්තියක් බිහි කර එමගින් කොමිස් ලබා ගැනීම සඳහා විෂ පොහොර සහ නිසි පර්යේෂණ ප්‍රතිවල මගින් සහතික නොකරන ලද නැනෝ නයිට්‍රජන් පොහොර ගෙන්වීම
ආරම්භ වීමයි. ජෛව විවිධත්වයෙන් අනූන අප කුඩා දිවයින බාහිර ජෛව ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා කිරීමට ජාතික ශාක නිරෝධායන පනත National Plant Quarantine Act ක්‍රියාත්මක වුණා. ගරු කතානායකතුමනි, මෙම ප්‍රමිතීන්ගෙන් දෙවරක්ම ප්‍රතික්ෂේපිත වූ කාබනික පොහොරයයි හඳුන්වාගත් නැව් මේ වන විට ලංකාව වටා සැරිසරමින් කෙසේ හෝ මෙම අහිතකරයයි හඳුනාගත් පොහොර අප මාතෘ භූමියට බැහැර කිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටිනවා. මෙම තත්ත්වයන් වඩා සංකීර්ණ කරමින් ප්‍රමාණවත් තරමේ ප්‍රමිතිගත පරීක්ෂණයක් දේශීයව හෝ විදේශීයව සිදු නොවූ නැනෝ නයිට්‍රජන් පොහොර ලීටර මිලියන ගණනක් ගොවිබිම් සඳහා යොදවා අප කෘෂි භූමිය මහා පරිමාණ පරීක්ෂණ භූමියක් බවට පත් කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම අහිතකර අපද්‍රව්‍ය හා විෂද්‍රව්‍ය භූමියට හෙළීමේ විපාක කෘෂි විද්‍යාඥයින්, පාංශු විද්‍යාඥයින් හා භෝග විශේෂඥයින්, ඊනියා වෛද්‍ය කෘෂි විශේෂඥයින් පවා දිගින් දිගටම පෙන්වා දෙමින් තිබෙනවා. නමුත් ඒ කිසිවකට අහුම්කම් නොදී ආණ්ඩුව ජනතාවගේ ආහාර සුරක්ෂිත භාවය මෙන්ම මතු පරපුර වෙනුවෙන් සුරකිය යුතු සමස්ත භූමියම දූෂිත කිරීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන. අනෙක් භයානක කරුණ වන්නේ ස්වයං පෝෂිත කෘෂිකාර්මික ආර්ථිකයකට හිමිකම් කියනු ලබන අප ගොවි ජනතාව ක්‍රමානුකූලව කෘෂි කර්මාන්තයෙන් ඉවත් කිරීමේ සූදානමයි, උත්සාහයයි. පළමුව ප්‍රමාණවත් පරිදි නිෂ්පාදන සාධක ලබා නොදී කෘෂි කර්මාන්තයේ නියැලීම අධෛර්යමත් කරයි. දෙවනුව ඔවුන්ගේ ශාස්ත්‍රීය ඉඩම් විස පොහොර යොදා මුඩු ඉඩම් බවට පත් කරයි. ගරු කතානායකතුමනි, කෘෂි ඉඩම් පාළුවට යෑමෙන් අනතුරුව ඒවා මුඩු ඉඩම් වශයෙන් හඳුන්වා බහුජාතික සමාගම් වලට කුණු කොල්ලයට විකිණීම සඳහා අවශ්‍ය පදනම මෙමගින් රජයේ සකස් කර ගනු ලබන බවට බරපතල සැකයක් උපදිනවා. ඒ අනුව මේ ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජයෙන් බලාපොරොත්තු වෙනවා. 1. බතලේගොඩ වී පර්යේෂණ ආයතනය විසින් පෙන්වා දී ඇති පරිදි කාබනික ගොවිතැන නිසා වී අස්වැන්නේ අඩුවීමක් සිදුවන බව රජය පිළිගන්නේද? එසේනම් ප්‍රමාණවත් සහල් සැපයීමකින් වෙළඳපොළට සිදුවන බවට සහතික වීමට රජය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? 2. මේ දෙවෙනි ප්‍රශ්නේ මම උත්සාහ දරන පොඩි කරුණු කීපයකුත් එකතු කරන්න අපේ ගරු කතානායකතුමාගේ අවසරය පරිදි. ගරු කතානායකතුමනි, කාබනික පොහොර මගින් කෘෂි කර්මාන්තයටත් ජවිද විවිධත්වයටත් පරිසරයටත් අහිතකර බලපෑම් ඇති කළ හැකි ආගන්තුක හා ආක්‍රමණශීලී ජීවීන් රට තුළට ඇතුල් වීමේ දැඩි අවදානමක් ඇති බැවින් සාමාන්‍යයෙන් කාබනික පොහොර දැඩි ලෙස නියාමනයකට ලක් කරලා තිබෙනවා. 1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනත හා එහි රෙගුලාසි වල අංක 1 දරන වගන්තියට අනුව කාබනික පොහොර ඇතුළුව සාක සම්භවයක් ඇති කිසිදු ද්‍රව්‍යයක් කෘෂි අධ්‍යක්ෂ ජනරාල්ගේ බලතල අනුව ජාතික ශාක නිරෝධායන සේවය විසින් නිකුත් කරනු ලබන ආනයන බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාවට ආනයනය නොකළ යුතුයි. ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 17.04 ඉරක් 2021 දරන ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකාවට ආනයනය කළ හැකියේ ජීවාණු හරිත ඝන කාබනික පොහොර පමණයි. ජාතික ශාක නිරෝධායන සේවය විසින් නිකුත් කරනු ලැබූ ආනයනික බලපත්‍ර දෙකක් යටතේ අවස්ථා දෙකකදී චීනයෙන් අපනයනය කරන ලද සමාවෙන්න චීනයෙන් ආනයනය කරන ලද ඝන කාබනික පොහොර සාම්පල දෙකම ජීවාණු හරිත නොවන බව ජාතික ශාක නිරෝධායන සේවය විසින් සිදු කරන ලද රසායනාගාර පරීක්ෂණ වලින් හෙළි වෙලා තිබෙනවා. ඒ නිගමන වලට ප්‍රවේශ වෙලා තිබෙනවා. තවද කොළඹ විශ්වවිද්‍යාලය සහ කාර්මික තාක්ෂණ ආයතනය කරන ලද පරීක්ෂණවලදී මේ අදාළ පොහොර සාම්පල ජීවාණු හරිත නොවන බව ඒ නිගමනය කරලා තිබෙනවා. එසේනම් එම නිසා ජීවාණු හරිත නොවන කිසිදු ඝන කාබනික පොහොර
SLS 17.4 ප්‍රමිතීන්ට අනුව හා ආනයන බලපත්‍රයක් ශාක ස්වස්ථතා කොන්දේසි වලට අනුව රටට ඇතුල් කිරීම නීති විරෝධී ක්‍රියාවක්. ෆයිටෝසැනිටරි කියලා තමයි ශාක ස්වස්ථතා කොන්දේසි වලට කියන්නේ. ජීවාණුහරණ නොවන කිසිදු ඝන කාබනික පොහොරක් SLS 17.4 ප්‍රමිතීන්ට අනුව හා ආනයනික බලපත්‍රයක් ශාක ස්වස්ථතා කොන්දේසි වලට අනුව රටට ඇතුල් කිරීම නීති විරෝධී වේ. මම ඒක දෙවතාවක්ම කිව්වේ මේ සභාව මෙය හොඳින්ම දැනගත යුතු නිසා. ඒ වගේම ඒ අදාළ සාම්පලවල නිගමනයට ඇවිල්ලා තිබෙනවා අර්වීනියා කැරටවෝරා, ඒ වගේම අර්වීනියා ක්‍රිසන්තමි යන ව්‍යාධි ජනකයන්, ඒ කියන්නේ පැතජන්ස් භෝගවලට මෘදු කුණු වීම, ඒ කියන්නේ soft rot, ඒ වගේම අංගදාර රෝග තත්ත්වයන් ඇති කරන බවට තහවුරු වෙලා තිබෙනවා. මෙම ව්‍යාධි ජනක බැක්ටීරියා විශේෂ දෙක ශ්‍රී ලංකාවේ නියාමනය කළ පලිබෝධ ලයිස්තුවේ ඇතුල් වී ඇති බැවින් මෙම පලිබෝධයකන් කිසිදු ආකාරයකින් රටට ඇතුල් නොවිය යුතුයි. චීන කාබනික පෝරතෝගය ජාතික ශාක නිරෝධායන සේවයේ බලපත්‍රයක් අනුව නොවේ ආනයනය කරලා තිබෙන්නේ. ආනයනික බලපත්‍රයේ අධිකාරී බලය නොමැතිව රටට ගෙන්වන එම තොගය නීති විරෝධී භාණ්ඩ හැටියටයි හඳුන්වන්නේ. එවන් භාණ්ඩ ආනයනික නිෂ්කාශන ක්‍රියාවලිය සඳහා ශාක නිරෝධායන සේවයේ නිලධාරීන්ට නිරත වීමට කිසිම නෛතික බලයක් නැහැ, අධිකාරී බලයක් නැහැ. ඒ වගේම ගරු කතානායකතුමනි, අන්තර්ජාතික ශාක ආරක්ෂණ සම්මුතිය International Plant Protection Convention සහ ශ්‍රී ලාංකික ශාක නිරෝධායන නීති ඒවා අනුව කිසිම ආකාරයකින් තුන්වෙනි පාර්ශ්වයකට දෙහිල්ලා ඒවා පරීක්ෂණය කරලා ඒ නිගමන හරහා ඉදිරියට කටයුතු කරන්නට හැකියාවක් නැහැ. ඒ වගේම මම බොහොම පැහැදිලිව කියන්නට කැමති මේ අප සියලු දෙනාත් මේ රටේ ශාක නිරෝධායන සේවය කරන ඒ සේවාව අපි අගය කරන්නට ඕන. මෙවන් තුන්වෙනි පාර්ශ්වයකට යොමු වුණොත් අපිට සිද්ධ වෙනවා ඇත්ත වශයෙන්ම තවත් ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න. අන්න ඒ කාරණාව පදනම් කරගෙන දෙවෙනි ප්‍රශ්නය 1999 අංක 35 දරන ජාතික ශාක නිරෝධායන පනත උල්ලංඝනය කරමින් තෙවැනි පාර්ශ්වයක නිර්දේශ මත කාබනික පොහොරයයි ලේබල් කළ පොහොර ගෙන්වීමට රජය අවසර දෙන්නේද? මේ පූර්වාදර්ශයක් කරගන්මින් පසුගිය කාල සීමාව තුළදී ජාතික ශාක නිරෝධායන සේවය මගින් ප්‍රතික්ෂේප කරන ලද ආනයන හා අපනයන ද්‍රව්‍ය ඕනෑම තුන්වෙනි පාර්ශ්වයක නිර්දේශ සමග නැවත ගෙන්වීමට එකී සමාගම් විසින් ඉදිරියේදී ඉල්ලුම් කළහොත් ඒ සඳහාත් අවස්ථාව ලබා දෙන්නේද? 3. නැනෝ නයිට්‍රජන් පොහොර මගින් මිනිසාගේ ශරීර සෞඛ්‍යයට කිසිදු අහිතකර බලපෑමක් ඇති නොවන බවටත් පරිසර හිතකාමී බවටත් ඇති වාර්තා මොනවාද? එම වාර්තා සභාගත කිරීමට කටයුතු කරන්නේද? ආනයනය කරනු ලබන නැනෝ නයිට්‍රජන් පොහොර ගෙන්වන ලද්දේ ශේෂ්ත්‍ර මට්ටමින් දේශීයව සිදු කරන ලද පරීක්ෂණයන් මත පදනම්වද? එසේනම් එම පර්යේෂණ පත්‍රිකා මේ සභාවට ඉදිරිපත් කරන්නේද? නොයසේනම් මේ මන්ද? 4. රසායනික පොහොර තහනම නිසා වී, තේ, රබර්, පොල් වගාවන් සහ එළවලු පළතුරු මෙන්ම වෙනත් ශ්‍රේෂ්ඨ භෝග වගාවන් අස්වනු අඩුවීම වෙනුවෙන් අසරණ වන ගොවීන්ට රජය ලබා දෙන්නේ යයි පැවසූ වන්දි ලබා දීමේ වැඩපිළිවෙල. එහෙමත් නැත්නම් ක්‍රමවේදය කුමක්ද? එම අස්වැන්නේ අඩුවීම කොපමණද යන්න ගණනය කිරීම සඳහා පදනම් කරගනු ලබන දත්ත පද්ධතිය මොනවාද? අවසාන වශයෙන් ගොවීන්ට මෙම වන්දි ලබා දීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැලැස්වීම සඳහා මොන වගේ ක්‍රියාමාර්ගයක් රජය අනුගමනය කරන්නේද? බොහොම ස්තුතියි. ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමා විසින් ස්ථාවර නියෝග 27 දෙක යටතේ රජය විසින් කෘෂිකර්මාන්ත ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් ගත ක්‍රියාමාර්ගය පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයක් කරේ රජය ගත ක්‍රියාමාර්ගය පිළිබඳ එතුමාගේ අවධානය යොමු වෙලා තිබුණා.
මම මුලින්ම විපක්ෂ නායකතුමාට ඉල්ලීමක් කරනවා ඔබතුමාට මේ ලබා දෙන තොරතුරු නැවත වාරයක් හොයලා බලලා ඔබතුමා මේවා කියවනවා නම් හොඳයි. මොකද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා හින්දා මම දැක්කා ඔබතුමා ඊයේ පෙරේදා කිව්වා මහජන බැංකුව ජාතියේ මහා පහන් ටැඹ කියලා. අඩු ගානේ හිටපු අගමැතිතුමාවත් උපදේශක තනතුරට පත් කරගත්තා නම් හොඳයි. විපක්ෂ නායකතුමාගේ මේ තොරතුරු ටික ලබා දෙන හරි ක්‍රමවේදයක් අඩු ගානේ තලත් ඈනි මේ පිළිබඳ දැනුමක් තියෙන කෙනෙක්. මොකද මහජන බැංකුව නෙවෙයි ජාතියේ පහන් ටැඹ අපේ වික්‍රමසිංහ අගමැතිතුමාගෙන් හිටපු ඇහුවනම් ගියයි ලංකා බැංකුව කියලා එතුමා දන්නවා. ඉතින් ඒ නිසා ඔයාගේ ඇඩ් එක හරි ඉතින් හරි ඉන්නකෝ. හරි හොඳයි. ඇඩ් එක තමයි ඒක කියන්නේ වෙන එකක්. ඒ නිසා තමුන්නාන්සලා ඇඩ් එක හරි ලැට් එක හරි හදාගන්න කමක් නැහැ. මම මේ කියන්නේ මේ තොරතුරු පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න අපේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා වැනි පරිණත දේශපාලඥයෙක් උපදේශකයෙක් හැටියට තියාගන්න නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ගරු කතානායකතුමනි, අපි මුලින්ම කියන්න ඕනේ රජය මේ පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය පිළිබඳ අපි තීන්දුව ගත්තා. මේ තීන්දුව ආපස්සට හැරවීම සඳහා රසායනික පොහොර ආනයනකරුවන් සහ රසායනික පොහොර නිෂ්පාදකයන් මේ සඳහා විශාල ආයෝජනයක් කරනවා. මේ පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ ඔබතුමාට මේ සියලු තොරතුරු අපට දෙන්න පොඩි මාසයක් වගේ කාලයක් මේ පාර්ලිමේන්තුවේ සභාගත කරන්න මේ බැංකු ගිණුම් වලට එන සල්ලි මේ දුරකථන සංවාද මේ සියල්ල පිළිබඳ අපට පොඩි කාලයක් දෙන්න. ගරු කතානායකතුමනි, අපි දන්නවා රසායනික පොහොර කියන්නේ මේ ලෝකේ දෙවනි මාෆියාව. පළවෙනි මාෆියාව මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ. දෙවනි මාෆියාව තමයි මේ රසායනික පොහොර. අපේ රටේ ආයෝජනය බිලියන 100ක්. ප්‍රධාන සමාගම් කීපයක් විසින් බිලියන 100ක ආයෝජනයක්. තොර මේ බිලියන 100ක ආයෝජනයක් ආපස්සට හරවන්න යන්නේ. අපි මතක් කරන්න ඕනේ ඔබතුමාලට මේ පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය කරන ලෝකේ එකම රට ලංකාව නෙවෙයි. ලෝකේ දියුණු රටවල් අද මේ පරිසර හිතකාමී කාබනික කෘෂිකර්මාන්තය කරේ නියැලෙමින් ඉන්නවා. අපි 100% සාර්ථක කරගන්න කටයුතු කරන අතරේ අපේ රට වගේ ප්‍රාන්ත මේ තියෙන වපසරියක් තියෙන ප්‍රාන්ත මේ ආකාරයෙන් කටයුතු කරගෙන යනවා ගරු කතානායකතුමනි. ඉතින් ඒ නිසා අපි මේ කටයුත්ත කිරීමේදී ඔබතුමා කියන විදියට අපේ රටේ කෘෂිකර්මාන්තය කඩාගෙන වැටෙන තත්වයකට ගෙනියන්න අපි ලෑස්ති නැහැ. අපේ රටේ කෘෂිකර්මාන්තය පදනම් කරගෙන අපි දන්නවා අපේ ආණ්ඩුව බලයට පත් කරගන්න උදව් කරේ ගොවි ජනතාව. ඒ නිසා කිසිසේත් මේ රටේ ආහාර සුරක්ෂිතභාවයට ප්‍රශ්නයක් පැන නගින, ඒ වගේම මේ රටේ ගොවියන්ට ආර්ථිකයට ප්‍රශ්නයක් පැන නගින කටයුත්තකට අපි කටයුතු කරලා නැහැ. මම ගරු කතානායකතුමනි, මම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාට මේ සංඛ්‍යාලේඛනයක සභාගත කරනවා. අද වෙනකොට ගරු කතානායකතුමනි මහ කන්නයට හෙක්ටයාර් ලක්ෂ 8ක් ගොවියෝ වගා කරන්න ඕනේ. අද වෙනකොට ගරු කතානායකතුමනි හෙක්ටයාර් 5,21,000ක් වගා කරලා තියෙනවා. මම කිව්වොතින් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ 100%යි, මුලතිව් 99%යි, මන්නාරම 33%යි, යාපනයේ 97%යි, වවුනියාව 62%යි, මඩකලපුව 83%යි, ත්‍රිකුණාමලයේ 44%යි, අම්පාර 48%යි, කෑගල්ල 82%යි. මේ විදිහට මම දිස්ත්‍රික්ක මට්ටමින් මම අද වෙනකොට ගොවියා ගොවි බිමට ගිහිල්ලා තියෙනවා. ගරු කතානායකතුමනි, ගොවියා උද්ඝෝෂණය කරනවා. ඔව්, ගොවියා කැමති රසායනික පොහොරට මම පිළිගන්නවා. ඒගොල්ලෝ කැමති පහසුයි මේක. මොකද කාබනික කෘෂිකර්මාන්තය කියන්නේ ටිකක් කැප කරන්න ඕනේ. ඔබතුමා ඒක දන්නවා. අපේ හිටපු කතානායකතුමා කියයි ඒ සඳහා පොඩි කැපකිරීමක් කරන්න ඕනේ. අපේ ගොවියා යාන්ත්‍රීකරණය වෙලා තියෙන්නේ. අපේ ගොවියා කැමති පහසු දෙයට. ඒ නිසා මේකට පොඩි කැපකිරීමක් කරන්න ඕනේ. ඒ නිසා ගොවියා උත්සාහ කරා මේක නැවත පරිවර්තනය කරන්න. හැබැයි කරු කතානායකතුමනි, අද වෙනකොට ගොවියා ගොවි බිමට ගිහිල්ලා. ඒ නිසා ගොවියා ගොවි බිමට ගිහිල්ලා අද වෙනකොට හෙක්ටයාර් 5,25,000ක් වගා කරලා තියෙනවා. ඒ නිසා මම විපක්ෂ නායකතුමාට කියනවා ඔබතුමාලා උද්ඝෝෂණ වලට නායකත්වය දෙනවා. මොකද ඔබතුමාලාත් ඉතින් ඡන්ද පෙරදිලා තමුනාසලා යන එනමන් නැති වෙලා ඉන්න වෙලාවේ ගොවියන්ගේ හරි එල්ලිලා මේ දේශපාලනයට එන එක ගැන අපි පුදුම වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, අපේ ආණ්ඩුවේ දින සමහර පක්ෂත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ යන එනමන් නැතුව ඉන්න මිනිස්සු අද ශාකාව ගහගන්නේ ගොවියෝ ටික ගෙන්නලා. ගොවි උද්ඝෝෂණ තියලා හවස ශාකාව ගහනවා. එහෙමනේ රොෂන් මන්ත්‍රීතුමා. ඉතින් එහෙම තියෙනවා. ඉතින් ඒ නිසා මේකෙන් හරි ගොඩ එන්න උත්සාහ කරනවා සමහරු. අපි මේ පිළිබඳ අපි අව탁සේරුවක් ලක් කරන්නේ නැහැ. අපි මේ පිළිබඳ විරෝධතාවයකුත් නැහැ. හැබැයි ගොවියා පිළිබඳ රජයට තියෙනවා වගකීමක්.
අපේ රටේ කෘෂිකර්මාන්තය කඩාගෙන වැටෙන්න දෙන්න බෑ. අපි එහෙම කරන්නේ නැහැ. ඒ නිසා අපි ඔබට කියනවා ගොවිය ඉල්ලුව පොහොර. ගරු කතානායකතුමනි ගොවිය පාරට බැස්සේ පොහොර දෙන්න කියලා. දැන් අපි පොහොර ටික දුන්නා. දැන් පොහොර ටික දුන්නම ගොවිය පොහොර ටික අරගෙන ගොවි බිමට ගිහිල්ලා තියෙනවා. දැන් කියනවා රසායනික පොහොර දෙන්න කියලා අලුත් උද්ඝෝෂණයක් ගෙනියනවා. ඉතින් ඒ නිසා මම විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමාගේ ප්‍රශ්න ටිකට මම උත්තර දෙන්න. මම මුලින්ම කියන්න ඕනේ මේ කියන තත්ත්වයකට අපි ඔබතුමාට උදාහරණයක් ගත්තොත් ගරු කතානායකතුමනි ගිය 2020 යල සහ මහකන්නේ අපි හෙක්ටයාර් ලක්ෂ 13ක් වී වගා කරලා තියෙනවා. හෙක්ටයාර් ලක්ෂ 13ක් වගා කරනවා කියන්නේ ගරු කතානායකතුමනි හෙක්ටයාරයකින් 4.5ක් වී මෙට්‍රික් ටන් නිෂ්පාදනය කරොත් අපි ගිය අවුරුද්දේ වී මෙට්‍රික් ටන් මිලියන 5.4ක් නිෂ්පාදනය කරලා තියෙනවා. මේක හාල් බවට පරිවර්තනය කරාම අපි හාල් 1.6න් බෙදුවාම මෙට්‍රික් ටන් මිලියන 3.5ක් 12.4ක් විතර නිෂ්පාදනය කරලා තියෙනවා. අපේ රටේ මාසයකට ජාතික අවශ්‍යතාවය කිලෝ 1,95,000 මෙට්‍රික් ටන්. ගරු කතානායකතුමනි අපට අවුරුද්දකට ඕනේ මෙට්‍රික් ටන් මිලියන 2.3යි. අපි ගිය අවුරුද්දේ ගත්තත් මහකන්නේ අපි මිලියන 1.3ක් විතර අපට හාල් අතිරික්තයක් තියෙනවා. ගොවිය බිමේ වගා කරලා තියෙනවා. හාල් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මෙට්‍රික් ටන් ඉතුරු කකුලත් කඩා ගන්නතු පොඩ්ඩක් ඉන්නවා. දැන් අඩු ගානේ එකෙන් හරි යනවනේ. එකෙන් හරි යනවනේ. ඔය එකවත් බේර ගන්නකො මගේ සහෝදරයා. හරි. ඒ නිසා අඩු ගානේ ඔය එක ඉතුරුනෙත් මහින්ද මහත්තයාට මේ සිද්ධ වෙන්නනේ. මහින්ද මහත්තයා තමයි කකුල දාලා දුන්නේ. ඒ ගෞරවය තියාගන්නකො. හරි. ඒ නිසා ඔයා රැට යනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙදර දවල්ට යනවා සජිත් ප්‍රේමදාස මහත්තයා ගෙදර. එක ගෙදරක ඉන්නකො ඉස්සල්ලා. හරි. ගෙවල් දෙකට යන්නේ. එක නායකයෙක් තියාගන්නකො. එක්කෝ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ඉන්න. හරි. එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක ඉන්න. ඒ නිසා ගරු කතානායකතුමනි අපි වගකීමකින් කියනවා ඔබතුමාලට ගරු කතානායකතුමනි අපි දැන් ගොවි බිමට පොහොර ටික යවලා තියෙනවා. දැන් අපි පොහොර ටික යවුවාම ගේන පොහොර පිළිබඳ දැන් බූතෙක් මවනවා. දැන් විපක්ෂ නායකතුමා කිව්වා මේ චීන පොහොර පිළිබඳව. දැන් මේක පිළිබඳ ඔබතුමා මෙච්චර කතා කරන්න දෙන්න අපි මේකට පියවර අරන් ඉවරයි. ගරු කතානායකතුමනි මම පැහැදිලිව කිව්වා අපි ජාත්‍යන්තර ලන්සු කැඳවීමක් කැඳෙව්වා. ඒකේ සමාගම් 22ක් ආවා. 4ට බැස්සා. තෝරාගත්ත සමාගමට අපි දුන්න ස්පෙસિෆිකේෂන් එකට මේ පොහොර ආවේ නැහැ. මේකේ ඔබතුමා කියන බැක්ටීරියා ගර්විනියා කියන බැක්ටීරියාක හිටියා. අපි මේක නැවතුවා. අපි මේක ගත්තේ නැහැ. ඒ විතරක් නෙමෙයි අපි මුදල් නැමණේවත් නැවතුවා. ඒ නිසා ඔබතුමා කියන්න ඕනේ නැහැ මම මේ පියවර වරන් ඉවරයි. මට ඔබතුමාගේ උපදෙස් ඕනේ නැහැ. මම කෘෂිකර්ම ඇමතිවරයා හැටියට මට කියන්න පුළුවන් මම පැහැදිලිව දිගින් දිගටම හිටියා. අපේ රටේ ශාක නිරෝධායන පනතට එහා මම යන්නේ නැහැ කියලා. මම ඒ ස්ථාවරේ හිටියා. ඒ නිසා ගරු කතානායකතුමනි ඒ පොහොර පිළිබඳ අපි පැහැදිලි තීන්දුවක ඉන්නවා. අපි ඊයේ චීන තානාපතිතුමා හමු වුණා. මේක චීන රජයත් එක්ක තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. අපිට තියෙන්නේ මේ ෂිප්මන්ට් එකත් එක්ක. මේ ඇවිල්ලා තියෙන ෂිප්මන්ට් එකත් එක්ක. අපි එයාට කිව්වා නැවත මේක චීනට ගෙනියලා අපිට අවශ්‍ය පරිදි ස්පෙસિෆිකේෂන් එක හදලා ගත්තොත් අපි මේක ගන්නම් කියලා. ඉතින් ඒ නිසා අපි එහෙම වැරදි කිසිම දෙයක් කරලා නැහැ. අපි දෙන්න ඉඩ දෙන්නේ නැහැ. අපි ශාක නිරෝධායන පනත ඔබතුමා කතා කරන අධ්‍යක්ෂ ජනරාල්ට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා කතා කරලා කියනවා ශාක නිරෝධායන ඇතනට ස්තුතිවන්ත වෙනවා. ඔය කාට ස්තුති කරලා හරියන්නේ නැහැ. මහින්දානන්ද අලුත්ගමගේ කෙලින් හිටියේ නැත්තම්. මහින්දානන්ද අලුත්ගමගේ කෙලින් හිටින්ද තමයි ඒ නැවෙන්න බැරි උඩේ. ඒක හොඳට මතක තියාගන්න. තමුන්නාස්සේ හොඳට මතක තියාගන්න. ඔබතුමා නිවාස ඇමති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති. ඔබතුමාගේ කාලේ ඔබතුමාලගේ කාලේ මේ රටට පොහොර ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙන සියලු පොහොරවල ප්‍රමිතියෙන් යුක්ත නැති පොහොර කියලා රසායනාගාර වාර්තා වලින් ඔප්පු වෙලා තියෙනවා. 2020 විගණකාදී වාර්තාව ගන්න. මොකද කරේ? කෘෂිකර්ම ඇමති කාර්යාලයට ගෙනල්ලා වාර්තා ටික වෙනස් කරා. මෙට්‍රික් ටන් 81000ක් එළියට දැම්මා. තමුන්නාන්සේලාගේ ආණ්ඩුව කාලේ. මහින්දානන්දරත් ඒ න්‍යායම කරන්න තිබ්බා. මහින්දානන්දර තිබුණා ලැබ් රිපෝට් එක ගෙනලා වෙනස් කරලා දාලා මේ චීන පොහොර ටික ගන්න. අපි එතෙන්ට ගේන තමුන්නාන්සේලා වගේ තුට්ටු දෙකට අපි වැටුනේ නැහැ. අපි පොහොර සමාගම් වලට යට උනේ නැහැ. අපි පොහොර සමාගම් වලින් කොමිස් ගත්තේ නැහැ. අපි සබීතාගේ බිල්ඩින් ගත්තෙත් නැහැ. සබීතාගේ බිල්ඩින් අරගෙන කෝටි ගණන් දුන්නෙත් නැහැ. මම ඇමති වෙලා ආපු වෙලාවෙ ඉස්සෙල්ලාම කරේ මේ පොහොර හොරගම් කරපු මිනිස්සු ටික ගෙදර යවුවා. හිටපු ඇමතිගේ සම්බන්ධීකරණයකනුත් එක මං ගෙදර යවුවා. ඒ විතරක් නෙවෙයි වීඇලේ මණ්ඩලේ තමුන්නාන්සේලාගේ හැරිසන් ඇමති බිලියන ගාණක් හොරගම් කරා. කැබිනට් එකේ අගමැතිතුමාට කිව්වා මෙව්වා. ඇක්ෂන් ගත්තේ නැහැ. අපි ඒවට විරුද්ධව කටයුතු කරා වීඇලේ මණ්ඩලේ 7 දෙනෙක් ගෙදර යවුවා. ඒ නිසා ඔබතුමාට කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට පත් කරේ හොරගම් කරන්න නෙවෙයි. එතුමාට ඡන්දය දුන්නේ ජනවරමයකට නෙවෙයි. ඒ නිසා අපේ අමාත්‍යාංශය ඇතුලේ මම ඔබතුමාට කියනවා වගකීමකින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇතුලේ මම විශේෂ භාර ඇමතිවරයා හැටියට අපි ඔය කිසිවක් කරන්න ඉඩ දෙන්නේ නැහැ. මම අද යනවා මේ කතාව ඉවරලා CID එකට චම්පික රණවක මහත්තයාට විරුද්ධව පැමිණිල්ලක් දාන්න. එතුමා කියලා තිබා නැනෝ නයිට්‍රජන් ලංකාවට ගෙනලා සසීන්ද්‍රටයි මහින්දානන්දටයි
බිලියන 8ක් කොමිෂන් තියෙනවා කියලා. මම අද යනවා මේක ඉවරලා CID එකට. එතුමා ගිහිල්ලා කොට උත්තර දෙන්න ඕනේ. මහින්දානන්දරයි සසින්ද්‍රටයි සල්ලි හම්බුනේ කොහොමද කියලා. එහෙම නැත්නම් චම්පික මහත්තයත් බලා ගන්න ඕනේ එයාට මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා ඔබතුමාලා මේක හොඳට මතක තියාගන්න. වෙබ්සයිට් එක බලන්න නැනෝ ඉන්දියාවේ මේ රාජ්‍ය සමාගමේ මේ චම්පික මහත්තයා බලන්නේ නැනෝ යූරියා එකේ ප්‍රයිස් එක. අපි ගන්නන්නේ නැනෝ යූරියා නෙවෙයි මහත්තයෝ. අපි ගන්නේ නැනෝ නයිට්‍රජන්. මේක වෙලා තියෙන විපක්ෂ නායකතුමාගේ පහන් ටැබේ අනිත් එක ඒක. ඒ ඊළඟ ජනාධිපති වෙන්න ඉන්න මහත්තයා. දැන් වෙනම මේකප් දානවා රමණි ගාවට ගිහිල්ලා. චම්පික රණවක මහත්තයා. හරි. ඉතින් නැනෝ යූරියා එකේ ප්‍රයිස් එක බලලා කියනවා නැනෝ නයිට්‍රජන් එක ගැන කතා කරනවා. අපි නැනෝ යූරියා ගන්නේ නැහැ. මේ වෙබ්සයිට් එකේ තියෙන නැනෝ යූරියා ප්‍රයිස් එක. මේක ඒ විතරක් නෙවෙයි මේක ඉන්දියාවේ සහනාධාර ප්‍රයිස් එක. ඒ නිසා තොරතුරු දන්නේ නැතුව මඩ ගහන්න එපා. තමුන්නාන්සලා හිතනවා මේක වැරදි විදියට රටේ සමාජ මත කරලා විපක්ෂ නායකතුමා කියනවා මේ කස්සේ හොරගම් කරන්න කොමිස් ගහන්න හදනවා කියලා. විපක්ෂ නායකතුමා ඔබතුමා මේ අමාත්‍යාංශය ඇතුලේ කොමිස් ගහන කවුරු හරි දෙනවා ඔබතුමා මට කියන්න. මම බලා ගන්නවා. හෙට උදේ වෙනකොට මම ගෙදර යවනවා. ඔබතුමාලා තොරතුරු අපිට දෙන්න අපේ අමාත්‍යාංශය ඇතුලේ ඕන කෙනෙක් වැරද්දක් කරලා තියෙනවා නම් ඔබතුමා මට දෙන්න මම ඒ තීන්දුව ගන්නවා. අපි දන්නවා තමුන්නාන්සලා තමුන්නාන්සලා මේ මතයක් සමාජගත කරලා තමුන්නාන්සලා රටින් එන පොහොර ගැන භූතයක් මවලා ගොවියා බය කරලා තමුන්නාන්සලා ඔහොම කරනකොට තමුන්නාන්සලා ගැන රටේ මිනිස්සු හිතනවා ඔබතුමාලටත් රසායනික පොහොර සමාගම් කොමිස් ගෙවනවා කියලා හිතයි. තමුන්නාන්සලා ගැනත් වැරදි විදිහට හිතයි. ඒ නිසා මම කියන්නේ මේක අමාරුයි. මේක අභියෝගයක්. මං කියන්නේ මේක බන්දේසිය දාලා දෙන්න පුළුවන් කියලා. මං කියන්නේ මේ පරිසර හිතකාමී කෘෂි කර්මාන්තය කියන එක බන්දේසිය දාලා දෙන්න කියන්නේ නැහැ. දැන් ඒ සම්බන්ධයෙන් අපේ වැවිලි කර්මාන්තය අමතුමා කැබිනට් එකට යෝජනා කරා. ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර ගත්තා. ඉතින් ඒක දන්නේ නැතුව මෙතුමා කියනවා ලංකාවේ ටී නාමය ඉවරයි, තේකොළ ඉවරයි. අඩු ගානේ ආණ්ඩුව ගත්ත තීන්දුව විපක්ෂ නායකතුමා දන්නේ නැහැ. මම ඒකයි කිව්වේ ඔබතුමාට උපදෙස් දෙන කවුරු හරි හොයාගන්න. එහෙම නැත්නම් අඩු ගානේ හවසට ගිහිල්ලා අගමැතිතුමා හම්බ වෙලා බුලත් අතක් දීලා කළපව් සමා වෙන්න කියලා අගමැතිතුමාගෙන් උපදෙස් ටිකක් අහලා ඇඩ්වයිස් ටිකක් අරගෙන පොඩ්ඩක් මේවට උත්තර දෙන්න. වැරදි. ඒ නිසාද තේ කර්මාන්තයට අවශ්‍ය පොහොර අපි දෙන්න දුන්නා. ඒ විතරක් නෙමෙයි අපිට අවශ්‍ය අපි මේ තීන්දුව ගත්තට මේකේ යම් ප්‍රශ්න වුණාම අපි ආපහු පස්සට ඇවිල්ලා අපි මේක ගැන නැවත හිතුවා. දැන් බඩේරිඟු ගොවියන්ට ප්‍රශ්න තිබුණා. අපිට ඒක කරන්න බෑ බඩේරිඟු ගොවියන්ට අපේ අමතුමා ඉන්නවා. ඒ ප්‍රශ්න අපි විසඳුවා. දැන් අක්කර 88000ක් බඩේරිඟු වගා කරලා. මේව කතා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා කරුණා කරලා වැරදි මත සමාජගත කරන්න එපා. දෙයි හාමුදුරනේ ඔබතුමාලා කැමති නැද්ද ලෝකේ පළවෙනි කාබනික ගෙවත්ත බවට ශ්‍රී ලංකාව පත් වෙනව දකින්න? ඔබතුමා කියනවා අපේ රටේ කෘෂි කර්මාන්තය මිලියන 2.4ක් කියලා නෑ. අපි වගා කරන්නේ ගරු විපක්ෂ නායකතුමනි මිලියන 1.6යි. ගිය අවුරුද්දේ ගත්තොත් වී පොල් ඔක්කොම ගත්තට පස්සේ මිලියන 1.6යි අපි වගා කරලා තියෙන්නේ. අපිට ලක්ෂ 16කට පොහොර කතානායකතුමා අපිට දෙන්න තියෙන්නේ. අපි ලක්ෂ 16කට අවශ්‍ය පලිබෝධනාශක දෙන්න තියෙන්නේ අපිට. ඉතින් ඒ නිසා මම අහන්නේ ලෝකේ පළවෙනි කාබනික ගෙවත්ත අපි වුණොත් ඒකේ ගෞරවය අපිට නෙමෙයිද? මේ රටට සංචාරකය වෙනකොට අද ගරු හිටපු අගමැතිතුමනි අපිට රටවල් 16ක් මේකට ආධාර දෙන්න කතා කරලා තියෙනවා. මේ ව්‍යාපෘතියට ආධාර දෙන්න. ඒ නිසාද මේකට සහයෝගය දෙන්න කතා කරලා තියෙනවා. මේක අමාරු වෙන්න පුළුවන්. මේක නිෂ්පාදනයේ 10% අඩු වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඇයි දෙයි හාමුදුරනේ මිනිස්සුන්ට වහදෙන එක නවත්තලා මිනිස්සුන්ට හොඳ ආහාර වේලක් දෙනකොට ඔබතුමාලා විරුද්ධයි. ඔබතුමාලා කියන්නේ අපි ගමේ ගියාම මම අනුරාධපුරයේ ගියා අපේ චන්දසේන ඇමතුමාලා ගෙදර චන්දසේන ඇමතුමාගේ නෝනා කෙහෙල් ගෙඩි ටිකක් ගෙනලා කියනවා මේකට යූරියා ගහලා නැහැ මේක කාබන් වල කියන හදපු එකක් කන්න කියලා කියනවා. එහෙම තමයි අපි ගමේ ගියාම මිනිස්සු කියන්නේ. අපේ කොළඹ එළවලු කට තියෙනවා විශාල ගණන්. ඇයි යූරියා ගහලා නැහැ මේකට කාබනිකව හදලා තියෙන කියලාකට වෙනම මිලක් තියෙනවා. ඉතින් මම අහන්නේ ඔබතුමාලා බලන්න ලෞකික සෞඛ්‍ය සංවිධානයේ ලංකාවේ පර්යේෂණ අවුරුදු 4ක් කරලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවුරුදු 4ක් පර්යේෂණ කරලා තියෙනවා. මේ රසායනික පොර වල්නාශක නිසා වෙන විනාශය පිළිබඳ ඇමරිකාවේ ග්ලයිෆොසේට් පාවිච්චි කරලා බිලියන 2ක් වන්දි අරගෙන තිනවා ගොවියෝ ගිහිල්ලා උසාවියට. ඉතින් ඒ නිසා මේක මේ තීන්දුව අමිහිරි වෙන්න පුළුවන්. අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති කරේ ඇයි? මේ සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදලා ප්‍රතිපත්තිකරුක දේශපාලනයකට එතුමා ගන්න තීන්දුව මූලිකව අමිහිරි වෙන්න පුළුවන්. හැබැයි ඔබතුමාලා හිතනවා ඇති මේ ගොවියෝ එළියට දාපම හරි කියලා. හැබැයි මහත්තයෝ ඡන්දෙට තව අවුරුදු 3ක් තියෙනවා. ඡන්දෙට තව අවුරුදු 3ක් තියෙනවා මතක තියාගන්න. ඒ නිසා ඔබතුමාලා මේ දඟලන දඟලිල්ලට අපි ගොවියෝ වෙනුවෙන් කතා කරන්න ඕනේ. ගොවියෝ වෙනුවෙන් අපිත් ඉන්නවා පෙනී හිටිනවා. අපේ දිස්ත්‍රික්කයේ മന്ത്രിවරු ඇමතිවරු කැබිනට් රැස්වීමේදී මේ පිළිබඳව අපි දීර්ඝ සාකච්ඡා කරනවා. අපි මේක දන්නේ නැති ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා අපි ඔබතුමාලට කියනවා මේ පිළිබඳ අනියත බියක් ඇති කරගන්න එපා.
ඔබතුමාලා අපි යුද්ධ කරපු වෙලාවේ කිරියල්ල මහත්තයා කිව්වා කිලිනොච්චයට යනවා කියලා මැදවච්චයට යනවායි කිව්වා. එහෙම තමයි අපිට කිව්වේ. කිරියල්ල මහත්තයා ඕනේ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්වා. එහෙම කරපු යුද්ධය අපි අවසන් කරා. අමතක කරන්න එපා. ඒ නිසා ඔයගලන්ට ඒවා මතක නැහැ. ඒ නිසා අන්න අහනවා කොහොමද රේන්ජ් රෝවර් එක ගෙනාවේ කියලා අහගන්නලු. ඉතින් ඕවා කියන්න අපි ඕනේ නැහැ. දැන් එතුමාගේ අවසාන කාලේ තරහ කරගන්න එපා පව්. ඒ නිසා අපි ඔබතුමාලට කියනවා අපි ඔබතුමාලගෙන් ඉල්ලීමක් කරනවා. මේ ගැන ඔබතුමාලා දිස්ත්‍රික්කවල දේශපාලනය කරන්න කමක් නැහැ. ගොවිවලට නායකත්වය දෙන්න මම දැක්ක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියලා තිබුණා. කෘෂිකර්ම ඇමතිතුමා නියරකවත් ගිහිල්ලා නැහැ කියලා. හැබැයි සිරිසේන ජනාධිපතිතුමාට වැඩිය මම නියර වෙලේ ගියපු මිනිහෙක්. මගේ තාත්තා ගොවියෙක්. මං කුඹුර කොටලා තියෙනවා. මං ගෝයන් හිටවලා තියෙනවා. මං කුඹුරේ වැඩ කරලා තියෙනවා. මගේ ගමේ ගල්පායේ කුඹුර බරන්දරේ කුඹුර මං කුඹුරේ වැඩ කරපු මිනිහ. මම නියර වෙල වෙනවතරද දන්නවා. හැබැයි අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගැන කතා කරොත් මට උත්තර දෙන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. එක ගෙදරයි ජනාධිපතිතුමේ ගෙවල් 3ක් එකට තියලා හදාගත්තේ නැහැ. අපිට කියන්න පුළුවන් තියෙනවා. ඉතින් ඒ නිසා කතා කරනවා නම් එතුමාට ගොඩක් දේවල් උත්තර දෙන්න පුළුවන් මම කතා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා කියන්න ඇයි කියලා ඕගොල්ලෝ යත් එක කටවහගෙන ඉඳියේ. ඒ කාලේ good morning sir මෛත්‍රීපාල ජනාධිපතිතුමාට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් එක්ක විස්කි ගැහුවා. මෛත්‍රීපාල ජනාධිපතිතුමා හම්බ වෙලා ඇමතිකම් වෙනස් කරන්න කතා කරා. ඒව ඔක්කොම කරනකොට මෛත්‍රීපාල මහත්තයා හොඳයි. දැන් අපි මොනවා හරි කියනකොට බනින්න අපි කයි ඔයලානු. කුෂිකාන එමතුමා ඔබතුමා කෙටි කරන්න. ඉවරයි. දැන් 11:30 ඉවරයි මේ උත්තරේ දෙනවා. ගරු කතානායකතුමනි මේ කියන ඒවාට පොඩ්ඩක් ලුණු ඇඹුල් නැතුව කිව්වේ නැත්නම් හොඳ නැහැ. බලන්න විපක්ෂ නායකතුමාට ඒක කියනකොට බලන්න රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ මූණේ තියෙන හිනාව. ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර. බතලකොට විපර්යේෂණ ආයතන විසින් පෙන්වා දී ඇති කාබනික ගොවිතැන නිසා අස්වැන්නේ අඩුවීමක් සිදුවීම රජය පිළිගන්නේ නැත. එසේනම් සාල් ප්‍රමාණවත් සපයීමක් පොළට සිදුවන බවට සාතිකමට රජය ගන්න ලබන ක්‍රියාමාර්ගය කවරේද? ඒක තමයි විපක්ෂ නායකතුමනි මම ඔබතුමාට කිව්වේ. මේ කන්නේදී හෙක්ටයාර් ලක්ෂ 8ම ගොවියෝ වගා කරනවා. අද වෙනකොට 5,25,000ක් ගොවියෝ වගා කරලා තියෙනවා. ඒ නිසා ගොවි බිමේ ගොවියෝ මේ සියල්ල වගා කරොත් ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලුවක් පැන නගින්නේ නැහැ. දෙවෙනි ප්‍රශ්නය 99 අංක 35 දරන ජාතික ශාක නිරෝධායන පනත උල්ලංඝනය කරමින් තෙවන පාර්ශවයක නිර්දේශ මත කාබනික පොරය ලේබල් කළ පොහොර ගෙන්වීමට රජය අවසර දෙන්නේ නැත. මෙය පූර්වදර්ශක කරගැනීමෙන් පසුගිය වසර 5 තුළ ජාතික ශාක නිරෝධායන සේවය මගින් ප්‍රතික්ෂේප කරන ආනයන අපනයන ද්‍රව්‍ය ඕනෑම තුන්වෙනි පාර්ශවයකට නිර්දේශ සමග නැවත ගෙන්වීමට එකී සමාගම විසින් ඉදිරියේ ඉල්ලුම් කළොත් ඒ සඳහා අවස්ථාව ලබා දෙන්නේ නැත. නැනෝ නයිට්‍රජන් පොහොර මගින් මිනිසාගේ ශරීර සෞඛ්‍යයට කිසිදු අහිතකර බලපාමක් ඇති නොවන බවටත් පරිසර හිතකාමී බවටත් ඇති වාර්තා මොනවද? මම ඔබතුමාට නැනෝ නයිට්‍රජන් පිළිබඳ ඒ සියලුම වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කරන ඔබතුමාට ඒ අවශ්‍ය සියලු දේ මම දෙන්නම්. අපි මේ නැනෝ නයිට්‍රජන් පොහොර භාවිතා කිරීමේදී භාවිතා කරන ක්‍රමවේදයේ මාර්ගෝපදේශක ග්ලව්ස් මාස් දාලා ඒ සියලු පිළිබඳ අපි ගොවියෝ දැනුවත් කරලා තියෙනවා. මේකේ විශේෂත්වය ඔබතුමාලට කියන්න ඕනේ අපි මෙතෙක්කල් පොහොර භාවිතා කරා මේ පොහොර වලින් 70%ක් කටන ජලයට වාතයට මේක තනිකර ශාකයට උරාගන්නේ මේ අලුත් තාක්ෂණය. ඒ නිසා අපි මේ සියල්ල සම්බන්ධයෙන් උපදෙස් දීලා තියෙනවා විපක්ෂ නායකතුමා මාර්ගෝපදේශන ඔක්කොම අපි දීලා තියෙනවා. මම ඔබතුමාට ඒ නැනෝ නයිට්‍රජන් පිළිබඳව ඉන්දියාවේ පර්යේෂණාගාර 21ක පර්යේෂණ කරලා ගොවියෝ 71,000ක් දැනට භාවිතා කරනවා. ගොවි පවුල් එක්වට මතක නැහැ 1000 ගාණක් හා සමාන ප්‍රමාණයක් මේ පර්යේෂණ වලට සම්බන්ධ කරගෙන තමයි මේ තාක්ෂණය හදාගෙන මේ කටයුත්ත කරලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ආනයනය කරනු ලැබූ නැනෝ නයිට්‍රජන් පොහොර ගෙන්වන ලදී ශ්‍රේෂ්ඨ මට්ටමේ දේශීය සිදු කරන පරීක්ෂණයක් පදනම්ද දේශීය සිදු කරන ලද පරීක්ෂණ පදනම් නොවුනත් ඉන්දියාවේ සිදු කරන ලෙස පරීක්ෂණ මත සාර්ථක ප්‍රතිඵල ගෙන්වා ඇති බව ආනයනය කරලාදී. අපි පිළිගන්නවා නැනෝ නයිට්‍රජන් පිළිබඳ අපි ලංකාවේ රිසර්ච් එකක් කරලා නැහැ. හැබැයි ඉන්දියාවේ කරන සියල්ල සැලකිලිට අරගෙන තමයි අපේ ටෙක්නිකල් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් අපි මේ කටයුත්ත කරේ. ඉතින් ඒ නිසා අපි ඒ ශ්‍රේෂ්ඨයේ භූමියේ කරපු සියල්ල අපි අධ්‍යයනය කළා තමයි මේ කටයුත්ත කරේ. රසායන පොහොර තහනම් නිසා වීතේ රබර් පොල් වගාවහන එළවලු මෙන්ම වෙනත් ශ්‍රේෂ්ඨ භෝග වගාන අස්වනු අඩුවීමෙන් ලබා දීමේ නසන ගොවින්ට රජය ලබා දෙන්න පසු වන්දි වැඩපිළිවෙල. විපක්ෂ නායකතුමනි අපි දැන් කෘෂි රක්ෂණ මණ්ඩලයත් ගොවි ජන සේවා කොමසාරිසුත් සම්බන්ධ කරගෙන අපි වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් හදලා තියෙනවා. දැනට අපි චක්‍රලේඛනය යවනවා. ඒ අනුව අපි ගොවියාගේ නිෂ්පාදනය යම් අඩුවක් වුණොත් අපි හිතමු මෙට්‍රික් ටොන් 4.5යි හෙක්ටාරයකින් නිෂ්පාදනය වෙන්නේ. මේක 4.25ක් වුණොත් ඒ පාඩු වෙන මුදලට අපි බලාපොරොත්තු වෙනවා වන්දිය ගෙවන්න. ඉතින් ඒ නිසා
අපි ගොවීන්ට වන්දි ලබා දෙනවා කියන සහතික අපි ලබා දීලා තියෙනවා. ගොවීන් මෙම වන්දි ලබා දීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි ආයවැය තුලින් වෙන් කර තිබේද? ඒක වෙන් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. ඒ පිළිබඳ ගැටලුවක් නැහැ. අතිගරු ජනාධිපතිතුමා සමස්ත ශ්‍රී ලංකා ගොවි සම්මේලනයේ කැඳවලා කිව්වා මේ සඳහා වන්දි ලබා දෙනවායි කියලා. ඒ නිසා මම අවසාන වශයෙන් ඔබතුමාට කියන්න තියෙන්නේ ඔබතුමාට කියන්න තියෙන්නේ අපිට ඔයා ගම්පහ දිස්ත්‍රික්කයේ වගාවන්දි මොනවටද? ගම්පහ මොකේ වගාවන්දි? නෑ මං අහන්නේ ගම්පහ මොකද්ද වන්දිය? මට ඔබතුමා කියන්න ගම්පහ දිස්ත්‍රික්කයේ මොන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මොන ගොවියටද වන්දිය හම්බුනේ නැත්තේ නම කියන්නද? ඉතින් නම කියන්න. ඔබතුමා නම කියන්නකෝ. හරි මන්ත්‍රීතුමා ඔබතුමා මගේ හිතවත් මන්ත්‍රීතුමා ඔබතුමා කෘෂි රක්ෂණ මණ්ඩලයේ වන්දි ලැබිලා නැත්නම් ගම්පහ දිස්ත්‍රික් හරි ඉතින් මං කියන ගහන්නකෝ ඔබතුමාට වන්දි ලැබිලා නැත්නම් ඔබතුමා ඒ ලයිකනේ මට දෙන්න මම මේ වන්දි ටික කඩිනමින් ලබා දෙන්න කටයුතු කරන්න. හරි ඉතින් ඒ ඔයානේ කියන්නේ ඔබතුමා ඔයා බාණ්ඩාගාරේ කවුද වැඩ කිව්වේ? හරි මේ පොඩ ඉන්නකෝ. ඔයාට බාණ්ඩාගාරෙත් වැඩක් නැහැ. ඔබතුමා මට ලේඛනය දෙන්න කරු මන්ත්‍රීතුමා මම ඒ වන්දි ගෙවලා නැත්නම් මම ඒ වන්දි ටික දෙන්න. කලබල වෙන්න එපා ඔබතුමා. ඒ නිසා මම ඔබතුමාලගෙන් ඉල්ලීමක් කරනවා රජයේ හැටියට අපි මේ රටේ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ අපේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ යම් ප්‍රශ්නයක් පැන නැගුණොත් ඒකට පිළියම් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි ගොවියෝ ඉල්ලුවේ පොහොර ටික ගෙනෙල්ලා තියෙනවා. දැන් ගොවි ජන සේවා මධ්‍යස්ථානයට පොහොර බෙදමින් ඉන්නවා. ඒ දෙන පොහොර පිළිබඳ වගකීම රජයේ සාතික කරලා තියෙනවා. මේ පොහොර භාවිතා කරලා වගාවේ යම් වන්දියක් ඇති වුණොත් හානියක් සිදු වුණොත් ඒකට වන්දි ගෙවන වගකීම රජයේ බාර අරගෙන තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේක ඔබ ගරු කතානායකතුමනි ගිය යලකන්නේ ගොවියෝ පාරට දැම්මා පොහොර නැහැ කියලා. ගිය යලකන්නේ ගොවියෝ පාරට දැස්සා පොහොර නැහැ කියලා. හැබැයි ගිය යලකන්නේ පොහොර තිබුණා. ඒ නිසා මේක රසායනික පොහොර සමාගම් මම දෙන්නම් ඒ සියලු තොරතුරු ටික කලබල නැතුව ඉන්න. ඒ නිසා මේ සල්ලි දෙන කට්ටිය ඔක්කොම අපි තොරතුරු ටික දෙන්න. ඉතින් ඒ නිසා අපි කියන්නේ කමක් නැහැ. ඒගොල්ලන්ගේ ව්‍යාපාරය වෙනුවෙන් හිතගත්තාමයි. හැබැයි මම කියන්නේ මේ සිතුවිල්ල අතිගරු ජනාධිපතිතුමා මේ තීන්දුව ගත්තේ මෙරටේ මිනිස්සු ජීවත් කිරීමේ බලාපොරොත්තුවෙන්. මේ කාබනික ප්‍රතිපත්තියතුමා තීන්දුව කරේ මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න. ඒ නිසා මේක හොඳ චේතනාවෙන් කරපු දෙයක්. මොකද කිරියල මහත්තයා? ඒ නිසා මේක ඊටාම හොඳ චේතනාවෙන් කරපු දෙයක්. අනියත බියක් ඇති කරගන්න ඕනේ නැහැ. අපි ගොවියන්ගේ ආර්ථිකය කඩා වැටෙන්න දෙන්නේ නැහැ. රටේ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ ප්‍රශ්නයක් පැන නගින්න අපිට දෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාලා විපක්ෂයේ හැටියට මේක අපේ අඩුපාඩුකම් තියෙනවා නම් අපිට කියන්න අපිව නිවැරදි කරගන්න කැමැති. අපේ අමාත්‍යාංශ ඇතුළේ යම් වැරදි දේ තීන්දුව ගන්නවා නම් හොරකම් කරනවා නම් අපිට කියන්න පැය 24න් එළියට දාන්න ලෑස්ති. ඔබතුමාලා ඕනේ අපේ වැරදි අඩුපාඩුකම් තියෙනවා නම් අපිට කියන්න. අපි නිවැරදි කරගන්න ලෑස්ති. ඒ නිසා ඔබතුමාලාව ගෙදර යවුවේ අපිව මෙතෙන්ට ගෙනාවේ ඔබතුමාලා කරපු වැරදි කරන්න නෙවෙයි. ඒ නිසා ඔබතුමාලා ඕන වෙලාවක් අපිට කියන්න අපේ පැත්තේ අපේ අමාත්‍යාංශවලම වැඩපාඩුවක් වැරද්දක් තියෙනවා නම් ඒ ඕනම වෙලාවක මම නන්සදාන් කරන්න කැමති නැහැ. විපක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් අපිට අවිලා ප්‍රශ්න කියනවා. අපි කවදාවත් දේශපාලනය කරලා අපි එහෙම වද දෙන්නේ නැහැ. අපි තමුන්නාන්සලාට එහෙම කරලා අපි නොකර ඉන්නේ නැහැ. ඕනේ මහජන නියෝජිතයෙකුට අපි උදව් කරන්න කැමති. ඒ නිසා ඔබතුමාලා අපේ පැත්තේ අඩුපාඩුකම් වැරදි ඕනේ දෙයක් තියෙනවා නම් කියන්න අපි තමුන්නාන්සලා වෙනින් උදව් කරන්න කැමති. බොහොම ස්තුතියි මැතිතුමා අනුර දිසානායක මැතිතුමා ඔබතුමාට කාලය ඇති වෙන්න දුන්නනේ විපක්ෂ නායකතුමා. දැන් විනාඩි 45ක් ප්‍රමාදයි අපි. ඉක්මනට කියන්නේ. මම ගරු ඇමතිතුමාගෙන් අහන්න කැමතියි නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරා නම් කොහොමද ගරු ඇමතිතුමනි ශාක නිරෝධායන සේවය ආනයනික බලපත්‍රයක් ලබා නොදී බලපත්‍රයක් නොමැතිව කොහොමද ඩොලර් ලක්ෂ 80ත් 90ත් අතර ප්‍රමාණයක මේ පොහොර ගෙන්වන්නට ණයවර ලිපි ටික නිකුත් කරේ. කොහොමද ආනයනික බලපත්‍රයක් නැතුව මේ කාරණාව ක්‍රියාත්මක කරේ? ඒ වගේම ඔබතුමා කිව්වා මේ දුරකථන සංවාද ඔබතුමා හොඳට හැන්සාල්ට් එක බලන්න දුරකථන සංවාද සභාගත කරනවා කිව්වා. කොහොමද ඔබතුමා දුරකථන සංවාද සහභාගත කරන්නේ? ඒ කියන්නේ දුරකථන සංවාද කොහේ හරි පටිගත වෙනවද සභාගත කරන්නේ? ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒ වගේම ඔබතුමා කිව්වා අවසාන වශයෙන් ඔබතුමා කිව්වා මේ නැනෝ නයිට්‍රජන් පිළිබඳව ඉන්දියාවේ පරීක්ෂණ කරලා තියෙනවලු. ඒතර ඔබතුමා කියන්නේ මේ ඉන්දියාවේ ඒ කෘෂි කර්මාන්තයේ නියැලෙන ඉඩකඩම් වල තිබෙන පස
හා අපේ රටේ පස එක හා සමානද? එතකොට ඒ රටේ කරපු පරීක්ෂණ ඍජුවම අපේ රටේ බලපෑමකට ලක් වෙනවද? ඒක හරිද? ඔය කියපු කතාව නිවැරදිද? කරුණාකරලා ඒකට උත්තර දෙන්න. ඔබතුමාලා වෙලාවකට බනිනවා පොහොර නැහැ කියලා. පොහොර ගෙනාපුවම ඒ ගේන පොහොර නවත්තන්න කතා කරනවා. හරි කමක් නැහැ. පළවෙනි එක ඔබතුමා කිව්ව ආකාරයට චීනයෙන් නැව පිටත් වෙලා තියෙන අපේ වාණිජ්‍ය බලපත්‍රය නැතුව. ඒක වැරදි. එහෙම එන්න අයිතියක් නැහැ. ඒ නිසා තමයි වාණිජ්‍ය අධිකරණයට ගිහලා මේ තීන්දුව ගත්තේ. ඒ ආපු ක්‍රමය වැරදි. ඒ නිසා තමයි අපිට ගරු විපක්ෂ නායකතුමා අපිට සාම්පල් එක එවලා සාම්පල් එක ආපු දවසේ මේ ෂිප්මන්ට් එකෙන් ඇවිල්ලා තියෙනවා. අපි ටෙස්ට් කරන්නත් කලින්. අපි වහාම ඊමේල් පණිවිඩයක් ඇවලා තියෙනවා. අපි මේක බාරගන්නේ නැහැ. මේකේ ඔවිනියක් තියෙනවා කියලා. ඒ නිසා අපි මේ පිළිබඳ ඒ ගණදෙනුවේ යම් ඒ පැත්තේ දෙපැත්ත අඩුපාඩුකම් සිදු වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි ගෙවීම් නැත කරලා මේ සියලු කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා චීනෙන් ආනයනය කරන ලද පොහොර සම්බන්ධයෙන් ඒකේ අපේ ස්පෙસિෆිකේෂන්ස් නැති නිසා අවිධිමත්ම එක ආපු නිසා තමයි අපි ඒක ඇතුළට ගන්න නැතුව අපි නවත්තන්න කටයුතු කරේ. ඉතින් ඒ පිළිබඳව ඔබ කලබල වෙන්න ඕනේ නැහැ. මම මේ දැඩි ස්ථාවරයක ඉන්නවා. අපි ඒ පිළිබඳව කටයුතු කරනවා. ඔබතුමා ඊළඟට කිව්වා මේ දුරකථන සංවාද පිළිබඳ ඒ දුරකථන සංවාද කොහෙවත් පටිගත කරන්නේ නැහැ. ඒ දුරකථන සංවාද දෙන්නේ ඔබතුමාලගේම පැත්තේ කට්ටිය. දමා ඔබතුමාට මෙතන කබීර් රෂීද් මැමතුමා නැති හින්දා මම කියන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා අගමැති කාලේ එතුමාට විරුද්ධව දැම්මා මේ ශ්‍රී ලංකා න්‍යායාලයින් එකට කැබිනට් පත්‍රිකාට. එතුමාගෙන් අහන්නේ කැබිනට් පත්‍රිකාට මට දුන්නේ කවුද කියලා. අර්ජුන රණතුංග ඇමතිතුමා වරාය පිළිබඳ දැම්මා කැබිනට් පත්‍රිකා. අර්ජුනගෙන් අහන්නේ කැබිනට් පත්‍රිකා දුන්නේ අපට කවුද කියලා. ඒ නිසා මේ තොරතුරු දෙන්නේ ඕගොල්ලන්ගේ පැත්තෙමයි අපිට. ඒ තොරතුරු ටික අපි වෙලාවට දෙන්නම්. අපි පටිගත කරන්නේ නැහැ. ඔබතුමාලා මේ ගණදෙනු කරන අය කතා කරන තැන්වල ඉන්න අය තමයි අපිට මේ තොරතුරු දෙන්නේ රෙකෝඩ් කරලා. මම ඒවා තමුන්නාසෙට ලබා දෙන්නම්. තුන්වෙනි එක ඔබතුමා කව නයිනෝ නයිට්‍රජන් පිළිබඳ ඔව් ඔබතුමා දන්නවා අපි මේ තීන්දුව ගත්ත චීන නැව අපි සැප්තැම්බර් 20 විපක්ෂ නායකතුමා බලාපොරොත්තු වුණේ. අපි මේ ලොකු අර්බුදයට ගියේ චීන පොහොර ටික ආවේ නැති නිසා ඒ වෙලාවේ අපිට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ අපිට ආපු සාම්පල්ස් වලින් ඉන්දියාවෙන් ආපු සාම්පල්ස් කීපයක් තිබුණා. එතකොට අපිට රසායනික පොහොර ආනයනය කරන්න වෙලාවක් නැහැ. ළඟම තියෙන රට ඉන්දියාව. ඒ වගේම අපේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් අපේ පාසු සම්බන්ධ මේ සියලු දෙනා ඒකරාශී කරලා විද්‍යාත් කමිටුවකට මේ ධම්ම ටෙක්නික අපි නෙවෙයි මේක තීන්දුව කරේ. ඔබතුමාට කියන්න ඕනේ මේ චීන පොහොර ආනයනය කරන්න හරි නයිට්‍රජන් පොහොර ගේන්න හරි මහින්දානන්ද හරි ශෂීන්ද්‍ර හරි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉඳගන්නේ නැහැ. මේවට ඉන්නේ නිලධාරීන්. මේ වගේ වැඩ කටයුතු කරන්නේ නිලධාරීන්. එතකොට මේ ටෙක්නිකල් කමිටිස් වල ටෙන්ඩර් බෝඩ්ස් වල ප්‍රොකියුමන්ට්ස් වල ඔක්කොම ඉන්නේ නිලධාරීන්. අපි ගිහිල්ලා ඉඳගන්නේ නැහැ. ඕනනම් මහින්දානන්දට කියන්න පුළුවන් නැනෝ ගේන්න කියලා. හැබැයි එහෙම එහෙයියෝ නෙමෙයි නිලධාරී. ඒ නිසා නිලධාරී මේකට වග කියන්නේ. නිලධාරී තමයි මේ සියලු ටෙන්ඩර් කටයුතු වල ඉන්නේ. ඒවා තීන්දුව කරන්නේ ඔක්කොම ඒගොල්ලෝ. ඒගොල්ලෝ තමයි මේකේ ස්පෙસિෆිකේෂන්ස් බලන්නේ. ඒගොල්ලෝ තමයි අපිට කියන්නේ. ඉතින් ඒ නිසා මේ නැනෝ නයිට්‍රජන් එකක් ගේන්න කියලා ඒ වගේම නයිට්‍රජන් එක්ස්ට්‍රැක්ට් එකක් ගේන්න කියලා හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමා තමයි මට නිර්දේශ කරේ. අපි මුලින්ම ජෛව දියර පොහොරත් කාබනික කොම්පෝස්ට් පොහොරත් තමයි දාන්න හිටියේ. ලංකාවේ ඒ දෙක විතරයි ගේන්න කියේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තමයි අපට නිර්දේශ කරේ නෑ. මේකට බූස්ටර් එකක් ඕනේ. ඒ නිසා තමයි හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගේ ඉල්ලීම අනුව තමයි මේ බූස්ට් එක ගෙනාවේ. ඒ නිසා ඔබතුමාට කියන්න ඕනේ මේ සියල්ල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඒ නිලධාරීන්ගේ උපදෙස් අනුව තමයි අපි මේ කටයුතු කරන්නේ. එහෙම නැත්නම් අපි මේක කඩිනම් කරලා කරන්න කටයුතු කරනවා ඇරෙන්න. අනේ පොඩ්ඩක් මට දෙන්නකෝ කියන්නේ. මේ බාධා කරන්න උත්තර දෙන්න අරින්න. මහාචාර්ය බුද්ධිමාර්ගයේ ඔයගොල්ලන්ගේ ජාතික ලැයිස්තුවෙන් එන්න ඉන්න ඉතින් ඔයාලට දුක ඇති. හැබැයි ඉතින් මම පුද්ගලයන්ගේ නම් කියලා කතා කරන්න කැමති නෑ මන්ත්‍රීතුමා. රසායනික පොහොර සමාගමක අධ්‍යක්ෂකවරයෙකුට පුළුවන් ද මගෙත් එක්ක වැඩ කරන්න? අපි පරිසර හිතගාමී කෘෂිකර්මාන්තයක් ගැන කටයුතු කරනවා. රසායනික පොහොර සමාගමක අධ්‍යක්ෂකවරයෙකුට පුළුවන් ද මගෙත් එක්ක වැඩ කරන්න? බෑනේ මන්ත්‍රීතුමා. ඉතින් ඒකයි ඇත්ත කතාව. ඉතින් මම නම් කියලා මිනිස්සු එහෙම අපස්ථායට පත් කරන්න කැමති නෑ. ඒ නිසා ගරු විපක්ෂ නායකතුමනි ඔබතුමා කියන තර්කේ හරි අපි රටේ මේක බලලා හැබැයි අපි ඒ සියල්ල පිළිබඳ අපි Zoom තාක්ෂණය හරහා අපි ඉන්දිය ඒ ටෙක්නිකල් කමිටු එකත් එක්ක අපි කතා කරා. අපි ඒ පිළිබඳ අපේ බතලේගොඩ පර්යේෂණ ආයතනයේ විවිධ ඒ පිළිබඳ අප පර්යේෂණ කළා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ නැනෝ තාක්ෂණය පිළිබඳ අපි කතා කරලා බලලා ඒ සියල්ල සැලකිල්ලට අරගෙන තමයි ඒ කටයුත්ත කරේ. මොකද මේ වෙලාවේ අපි මේක ගෙනාවේ නැත්නම් ගරු විපක්ෂ නායකතුමනි ඔබ දන්නවා දැන් අපිට රසායනික පොහොර ආනයනය කරන්න වෙලාවක් නැහැ කොහොමද? අපිට වෙලාවක් නැහැ. ඒ නිසා අපිට දින අඩු ගානකින් ගේන්න පුළුවන් එක නිසා තමයි ඉන්දියා රජය මැදිහත් වෙලා ගුවන් හමුදාවෙන් අපිට මේ ටික යාලිෆ් කරේ. ඒ නිසා දැන් ඉතුරු ටිකක් එනවා. ඒ නිසා අපි මේ වෙලාවේ කළ යුතු දේ තමයි අපි ගොවියට නියම වෙලාවට පොහොර ලබා දෙන්න කටයුතු කරේ.